Excel වල තව අපිට ඉතුරුලා තියෙනවා මේ පොඩි logical formulas තියෙන පොඩි method ක්‍රම දෙකක් ඔය VLOOKUP කියලා එක්කුයි if කියලා එක්කුයි close දෙකක් ඒ දෙක මම papers ඔයාලගේ past papers එක සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා මොකද ඔයාලට ලොකු කාලයක් දුන්නොත් එහෙම මේ main ප්‍රධාන පාඩම් වල ප්‍රධාන විෂය කරුණු ටිකට මේ වෙලාවක් වැඩි වෙලාවක් දෙන්න අවධානයක් දෙන්න වෙලාවක් යන්නේ මේ යන නිසා මම කල්පනා කරා ඔයාලගේ MCQ paper එක දැන් මේ පාර MCQ paper එකක් තමයි එනවා කියන්නේ. ඒතකොට මේ MCQ paper එකේ අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටිකක් එන පාඩමක් තමයි මේ පරිගණක ඉතිහාසය කියලා කියන්නේ. ඒතකොට පරිගණක ඉතිහාසය කියලා කිව්වට මම මෙතෙන්ට පරිගණක ඉතිහාසය සහ පරිගණකයේ හැඳින්වීමේ පොඩි කොටසකුත් දැම්මා. ඒතකොට මේ දෙක දාලා තමයි මේ ස්ලයිඩ්ස් ටික හදලා තියෙන්නේ. ඔයාලට මේ ස්ලයිඩ්ස් දිහා බලලා වුණත් මේකේ යම්කිසි මේ පාඩම සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි වැඩි දුර විස්තර සමහර තැන්වලදී අවශ්‍ය වෙනවා. ඒක නිසා මම මේක ටක් ගාලා සාකච්ඡා කරන්නම්. මේක ලොකු පාඩමක් නෙවෙයි පොඩි ඔයාලට දැනටමත් ගොඩක් අයට මේ ගැන අවබෝධයක් ඇති. ටක් ගාලා මම මේක සාකච්ඡා කරලා ඉවරලා ඔයාලට හම්බෙන්න ඇති ඒත් එක්කම අර බූලියන් මම බලන්න මේ බූලියන් ලෝස් බූලියානු නීති සහ ඇක්සියම්ස් සම්බන්ධ ඒ නෝට් එකත් හම්බෙන්න ඇති කියලා මම හිතනවා. එතකොට ඒ නෝට් එකත් ඒ නෝට් එකේ ඉතා පැහැදිලිව තියෙනවා කොහොමද අපි බූලියන් ඇක්සියම්ස් පාවිච්චි කරන්නේ කියලා. එතකොට ඒකත් අපි වෙලාව තියෙන විදිහට මේක සාකච්ඡා කරමු. right. පරිගණක ඉතිහාසය අපි කතා කරද්දී මේක ඇත්තටම පරිගණක ඉතිහාසය ගත්තහම කොටස් 4කට තමයි අපි පරිගණක ඉතිහාසය කියන පාඩම කතා කරන්නේ. හැබැයි මම මෙතනට පරිගණකයේ හැඳින්වීම කියන කොටසක් දාලා තියෙන නිසා මේ පාඩමේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ අනුව මෙන්න මේ ටික තමයි අද අපි කතා කරන්නේ. කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද? මෙතනදී වැදගත් වෙන්නේ කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියන එක නෙවෙයි ඔයාලගෙන් බැරි වෙලාවත් විභාගයට අහුවොත් එහෙම what is a computer කියලා. මොකද්ද කම්පියුටර් එකක් කියන්නේ කියලා ඔයාලට දෙන්න පැහැදිලි ආන්සර් එකක් තියෙන්න ඕනේ දෙන්න. හිතන එක ලියන්න බෑනේ මොකද ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන්ස් තියෙනවා කම්පියුටර් එකට. කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියනට නිශ්චිත නිර්වචන තියෙනවා. ඒකට හිතන නිර්වචන දෙන්න බෑ. ඒ නිර්වචනේ අඩංගු වෙන්න ඕනේ අත්‍යවශ්‍ය කාරණා කීපයක් තියෙනවා. අන්න ඒ ටික ලියවෙන්න ඕන නිසා මම මේක මෙතෙන්ට දැම්මේ. ඊට පස්සේ කම්පියුටර් එකක් ගත්තාම මේකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? පරිගණකයේ කොහොමද විකාශනය වුනේ evolution of the computer? ඊට පස්සේ අපි දන්නවා පරිගණක computer generations පරිගණක අපි කියනවා මට සිංහල වචනේ නෑ computer generations. ඔන්න ඔය ටික තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. කම්පියුටර් එකක් කියපු ගමන්ම ඔයාලට ඔළුවට එන්න ඕනේ මෙන්න මේ ටික. කම්පියුටර් එකක් කියව ගමන් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් කරන්ට් එකෙන් වැඩ කරන ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකක්. ඊට පස්සේ දත්ත තොරතුරු බවට පරිවර්තනය කරනවා convert data into information. ඊට පස්සේ include several programs software hardware කියන දෙකෙන් තමයි කම්පියුටර් එක හැදිලා තියෙන්නේ. include several programs software and hardware physical devices. මෙන්න මේ තුන අඩංගු වෙන්න ඕනේ ඔයාලා හදන නිර්වචනේ. right. එතන මෙන්න මේ තුන අඩංගු කරලා හදපු නිර්වචන ටිකක් බලමු. පළවෙනි නිර්වචනය computer is a programmable electronic device. මෙන්න මේක ඔයාලගේ නිර්වචනයේ තියෙන්න ඕන අනිවාර්ය වචනයක්. electronic device කියන එක. අනිවාර්යෙන් ඔයාලා ලියන උත්තරය ඇතුලේ electronic device කියන එක තියෙන්න ඕනේ. කම්පියුටර් එකක් කියන්නේ electronic device එකක්. ඊට පස්සේ මෙන්න මේ ටික තියෙන්න ඕනේ. accept data, perform operations on that data and present the result and store data. මෙන්න මේ හතර තියෙන්න ඕනේ. data input කරනවා කියලා තියෙන්න ඕනේ. ඒ data process කරනවා කියලා තියෙන්න ඕනේ. ඒ data present කරනවා කියලා තියෙන්න ඕනේ. සහ data සහ information ගබඩා කරනවා කියන එක තියෙන්න ඕනේ. මොකද input, process, output සහ storage කියන්නේ කම්පියුටර් එකක තියෙන මූලික task හතර. ප්‍රධාන කාර්යයන් හතර තමයි input, process, output සහ storage. එතකොට ඔන්න ඔය කියන කාරණා හතර අනිවාර්යෙන් ඔයාලගේ definition එකේ ඇතුළත් වෙන්න ඕනේ. මම highlight කරලා තියෙන වචන ටික ඉතාම වැදගත්.
පේපර් එකේදී ඔයාලගෙන් අහුවොත් එම් what is a computer කියලා මෙන්න මේ highlight කරලා තියෙන වචන ටික අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ ඔයාලා ලියන උත්තරේ. right? මේ definition එකට අමතරව තව definition එකක් මම ගත්තා. computer is an electronic device බලන්න ඒකෙත් electronic device කියන එක තියෙනවා අර කලින් නිර්වචනයේ තිබුණා වගේම ඊට පස්සේ මේකෙත් storage input process output කියන වචන ටික තියෙනවා. මෙන්න මේ වචන මම මේ highlight කරලා තියෙන වචන තමයි computer එකක් නිර්වචනය කරද්දී what is a computer පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා නිර්වචනය කරද්දී අනිවාර්යෙන් මේ definition එකේ නිර්වචනය ඇතුලේ තියෙන ඕනේ වචන තමයි මම මේ highlight කරලා දෙන්නේ. right? ඒතර මෙන්න මේ ටික ඇතුළත් කරලා තමයි ඔයාලා ආන්සර් එකක් හදාගන්න. මේ තියෙන ආන්සර් එක මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා උත්තරයක් හදාගන්න ඒ highlight කරලා තියෙන වචන ටික පාවිච්චි කරලා. right? ඒක ඔයාලට කැමති විදිහට නිර්වචනය හදාගන්න පුළුවන්. මේ highlight කරලා තියෙන වචන ටික ඇතුළත් වෙන විදිහට නිර්වචනය හදාගන්න. මේ තියෙන නිර්වචනය එහෙම ලියන්න කියලා අවශ්‍ය නැහැ. right? හරි. මේ තියෙන basic operations of a computer පරිගණකයක මූලික කාර්යයන් අපි දන්නවා පරිගණකයක මූලික කාර්යයන් හතරයි input process output storage input කියන්නේ දත්ත ආදානය කරනවා entering data into the computer process performing operations on the data අපි ඇතුළත් කරන දත්ත වලට අනුව විවිධ කාර්යයන් ක්‍රියාවලියන් සිදු කරනවා ඊට පස්සේ output presenting the result නේ අපි process කරපු data වලින් result ප්‍රතිදාන එළියට දෙනවා ඊට පස්සේ storage saving data programs or output for future use ඊට පස්සේ අපි අර එකතු කරපු data සහ අපි process කරලා ආපු information තොරතුරු ගබඩා කරනවා saving data programs or output for future use right ඒතර පරිගණකයක ප්‍රධාන කාර්යයන් මොනවද කියලා ගොත් ඔන්න ඔය හතර කියනවා input process output storage basic operations of a computer right මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් what are the main components of a computer system පරිගණක පද්ධතියක මූලික අංග මොනවද කියලා අහුවොත් මොකක්ද ඔයාලා දෙන උත්තරේ what are the main components of a computer system පරිගණක පද්ධතියක ප්‍රධාන සංරචක මොනවද ප්‍රධාන අංග මොනවද පරිගණක පද්ධතියක මොකක්ද දෙන උත්තරේ computer system එකක ප්‍රධාන අංග මොකක්ද දෙන උත්තරේ main components computer system එකක මොනවද monitor keyboard mouse CPU කියන්නේ නෑ computer system එකක මම අහන්නේ ඔය ලියලා තියෙන hardware නෑ input process output කියන්නේ මූලික කාර්යයන් ඔය task මම අහන්නේ පරිගණක පද්ධතියක මූලිකාංග basic components of a computer system මම අහන්නේ නෑ ඔය කියන්නේ primary memory කියන්නේ hardware කොටස මොනවද what are the main components of a computer system පරිගණක පද්ධතියක ප්‍රධාන සංරචක මොනවද ප්‍රධාන සංරචක මතක තියාගන්න hardware software liveware and firmware හරි hardware මෘදුකාංග hardware දෘඩාංග software මෘදුකාංග
liveware ජීවාංග firmware ස්ථිරාංග මම white board එකක් share කරලා මේක යන්න පරිගණක පද්ධතියක් හැදිලා තියෙන්නේ කම්පියුටර් සිස්ටම් මෙන්න මේ සංරචක හතර එකතු වෙලා right එක hardware කියලා කියන්නේ ඔයාලට ඔය ඇහැට පේන පරිගණකයේ සියලු භෞතික කොටස් mouse keyboard monitor CPU RAM ROM ඔය සේරම ඊට පස්සේ software ඕගොල්ලෝ පාවිච්චි කරන Microsoft Office Adobe Photoshop ඊට පස්සේ web browsers ඔය සියල්ල software ඊට පස්සේ තුන liveware කියන්නේ අපි සිංහලෙන් ජීවාංග කියලා කියනවා පරිගණකයේ පාවිච්චි කරන පරිශීලකයට තමයි liveware කියලා කියන්නේ හරි liveware ඊට පස්සේ firmware කියලා කියන්නේ ස්ථිරාංගයක් කියලා කියන්නේ පරිගණකයේ මූලික බල ගැන්වීමට පණ ගැන්වීමට අදාළ උපදෙස් ගබඩා කරලා තියෙන උපාංගයට අපි කියනවා firmware හරි ස්ථිරාංග hardware දෘඩාංග software මෘදුකාංග liveware ජීවාංග firmware ස්ථිරාංග ඔන්න ඔය හතරෙන් තමයි කම්පියුටර් සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ right හරි එතකොට basic operations of a computer මේ basic components of a computer system කියලා කිව්වොත් අර මම කියපු හතර ලියවෙන්න ඕනේ right evolution of the computer පරිගණකයේ පරිණාමයට right පරිගණකයේ පරිණාමය ගැන හොයාගෙන යද්දී මුලින්ම අපිට සාක්ෂි හම්බෙන්නේ මේ කිව්වම ටිකක් abacus නැත්නම් අපි කියන්නේ ගණකරාමුව කියලා ගණකරාමුව කියන්නේ පොඩි කාලේ ඔය එක වසරේදී දෙක වසරේදී මේ අපිට කියවනේ අරන් එන්න කියලා ගණකරාමුව නේ ඒක තමයි abacus එක කියන්නේ. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් පරිගණකය ගැන කතා කරද්දී මොකද මේ අපි abacus එක ගැන කතා කරන්නේ කියන්නේ. නේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තට මේකේ මෙතනට මේ පරිගණකයේ පරිණාමය ගැන හොයාගෙන යද්දී මුලම අපිට අහුවෙන්නේ abacus එක. ඒකට හේතුව තමයි මුල් කාලීනව පරිගණකය නිර්මාණය වෙන්න හේතුපාදක වෙන්නේ මිනිස්සු සංකීර්ණ ගණිත කර්ම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ක්‍රම හොයන්න පටන් ගත්තා. right? ඒ හොයන්න පටන් ගත්තු ක්‍රමවල ප්‍රතිඵල විදියට තමයි විවිධ යන්ත්‍ර බිහිවුනේ. හරි. ඒ යන්ත්‍ර ටික පරිණාමයේ බවට පත් වෙලා පරිණාමය වෙලා තමයි අද අපි පාවිච්චි කරන කම්පියුටර් එක දක්වා මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට සංකීර්ණ ගණිත කර්ම සරලව විසඳන්න හදපු පළවෙනි උපාංගය තමයි මෙන්න මේ abacus එක. abacus එක. හරි. ඒකයි අපි abacus එක ගැන කතා කරන්නේ පරිගණක ඉතිහාසය ගැන කතා කරනකොට. හරි. එතකොට මේක ක්‍රිස්තු පූර්ව 5000කට ආසන්න කාල සීමාවේ චීන ජාතික විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගණිතමය වැඩ කටයුතු සඳහා තමයි මේ abacus එක යොදාගන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි පාවිච්චි කරලා තියෙන abacus එක දන්න ඕනේ. right. ඊට පස්සේ කොහොම ටික ඉස්සරහට එනකොට ඊට කලින් මම පොඩි දෙයක් කියන්නම්. අපි පරිගණක ඉතිහාසය ගැන කතා කරනකොට පරිගණක ඉතිහාසය බෙදන්න පුළුවන් කොටස් 4කට. හරි? කොටස් 4කට. පළවෙනි එක තමයි
ප්‍රී මෙකනිකල් era. අපි කියනවා పూర్ව යාන්ත්‍රික යුගය. right? పూర్ව යාන්ත්‍රික යුගය. ප්‍රී මෙකනිකල් era. పూర్ව යාන්ත්‍රික යුගය. ඊට පස්සේ මෙකනිකල් era. යාන්ත්‍රික යුගය. ඊට පස්සේ semi electrical era. ඊට පස්සේ electrical era. right? පරිගණක ඉතිහාසය ගැන කතා කරද්දී පරිගණක ඉතිහාසය අපිට බෙදන්න පුළුවන් කොටස් හතරකට. ප්‍රී මෙකනිකල් era పూర్ව යාන්ත්‍රික යුගය, මෙකනිකල් era යාන්ත්‍රික යුගය, semi electrical era අර්ධ විද්‍යුත් යුගය, electrical era විද්‍යුත් යුගය. right? එතන මේ ප්‍රී මෙකනිකල් era කියන්නේ නැත්තම් పూర్ව යාන්ත්‍රික යුගය කියලා කියන්නේ දැන් යන්ත්‍ර කියලා කියන්නේ ඔය දැතිරෝධ ඊට පස්සේ විවිධ ලීවර වර්ග අන්න ඒවා පාවිච්චි කරලා හදන දේවල් වලට අපි කියන්නේ මේ මෙකනිකල් දේවල් කියලා. යාන්ත්‍රික දේවල් කියලා. මේ ප්‍රී මෙකනිකල් කියලා එකේ එහෙම කිසි දෙයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ දැතිරෝධ පාවිච්චි කරලවත් විවිධ වර්ගයේ ලීවර, කැරකෙන රෝධ, පටි, චේන් ඔය කිසි දෙයක් තිබුණේ නැහැ ප්‍රී මෙකනිකල් era එකේ. ඔය ප්‍රී මෙකනිකල් era එකට තමයි අදාළ වෙන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු ඇබකස් එක. right? ඇබකස් එක. ඊට පස්සේ ටික ටික මේක ඩෙවලොප් වෙලා මෙකනිකල් era එකට එනවා. මෙකනිකල් era එකේදී පාවිච්චි කරනවා විවිධ ලීවර්. ඊට පස්සේ දැතිරෝධ, චේන් ඔය වගේ දේවල්. ඊට පස්සේ semi electrical era එකේදී වෙන්නේ semi electrical era එකේ හදන යන්ත්‍රවල ඉලෙක්ට්‍රිකල් දේවල් තියෙනවා. ඒ කියන්නේ විද්‍යුතයත් භාවිතා කරනවා. මෙකනිකල් දේවලුත් තියෙනවා. ලීවර් අනම්මනනුත් තියෙනවා. දැතිරෝධත් තියෙනවා. ඉලෙක්ට්‍රිකල් දේවලුත් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් era එකට එනකොට අර මෙකනිකල් era එකේ තිබුණු සියලුම දේවල් නැති වෙලා සියලු දේවල් ඉලෙක්ට්‍රික් වෙනවා. සියලු දේවල් විද්‍යුතයම තමයි යැපෙන්නේ. ඔන්න ඔය අංශ හතර තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. පරිගණක ඉතිහාසය නැත්නම් පරිගණකයේ විකාශනය ගැන කතා කරන්නේ. ඇම්ගස් එකට පස්සේ මෙන්න මේ ඇඩින් මැෂින් මම කිව්වා පරිගණකයේ බිහි වෙන්න මූලික අඩිතාලම වැටුනේ මිනිස්සු මේ සංකීර්ණ ගණිතම ලේසියෙන් විසඳගන්න ක්‍රම හොයන්න ගියා කියලා. ඒ ක්‍රම හොයන්න ගියපු ඒවල එක ප්‍රතිඵලයක් තමයි මේ ඇඩින් මැෂින් එක. 1942 දී ආකලන යන්ත්‍රය කියලා අපි මේකට සිංහලෙන් කියන්නේ. මේක හොයාගන්න. බ්ලේස් පැස්කල් තමයි මේක හොයාගත්තේ. මේකේ මේ ඇඩින් මැෂින් එකකින් කරේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න සහ අඩු කරන්න පුළුවන් මේ ඇඩින් මැෂින් එකකින්. ආකලන යන්ත්‍රයට පුළුවන් සංඛ්‍යා දෙකක් එකතු කරන්න සහ සංඛ්‍යා දෙකක් අඩු කරන්න. right? ඒතර මේක තමයි ලෝකේ පළවෙනි කැල්කියුලේටර් එකකුත් නිවැරදි. right? පළවෙනි ගණිත කර්ම කරන්න පුළුවන් යන්ත්‍රය මේ ඇඩින් මැෂින් එක. right? මේක පැස්කලයින් කියලා හඳුන්වනවා. right? මේ ඇඩින් මැෂින් එක හදපු ගණිතඥයා බ්ලේස් පැස්කල් මෙයා ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, නව නිපැයුම් නව නිපැයුම් ඉදිරිපත් කරන්නේ, ෆිලොසොෆර් කෙනෙක්, ලේඛකයෙක්. right? මේ මෙතන තියෙනවා එයා හඳුන්වා දුන්නු තියරි කීපයක්. පැස්කල් ට්‍රයැන්ගල්, පැස්කල් ලෝ, probability theory අපි ඉගෙන ගන්න ස්ටැට්ස් වලට. ඊට පස්සේ පැස්කල්ස් තියරම් මෙන්න මේ ටික හොයලා තින්නෙත් මෙයා. ඊට පස්සේ අර බ්ලේස් පැස්කල් හදපු මෙන්න මේ ඇඩින් මැෂින් එකම තව ටිකක් වැඩි දියුණු කරලා ස්ටෙප් රෙකෝඩර් කියලා මැෂින් එකක් හදන 1674 දී ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියන පුද්ගලයා.
එතකොට අපි ඉස්සලා කිව්වා මේ ඇඩින් මැෂින් එකේ පුළුවන්කම තිබුණේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න සහ අඩු කරන්න විතරයි කියලානේ. හැබැයි මේ ස්ටෙප් රෙකෝඩර් එකේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම හතරම කරන්න පුළුවන් විදිහට මේ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් කියන පුද්ගලයා මේ යන්ත්‍රය වැඩි දියුණු කරා. මේක තියෙන්නේ මේ in 1674 Gottfried Wilhelm improved machine. With these improvements, the machine was able to perform multiplication and division too. Right? So Pascal ගේ Pascaline නැත්නම් ඇඩින් මැෂින් එකේ පුළුවන් වුණේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න සහ අඩු කරන්න විතරයි. ස්ටෙප් රෙකෝඩර් එකේදී සංඛ්‍යා දෙකක් එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න කියන හතරම කරන්න පුළුවන්කම ලැබුණා. මේ ඉන්නේ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම්. එයා තමයි මේ ස්ටෙප් රෙකෝඩර් කියන යන්ත්‍රය හොයාගත්තේ. මේ තින් එයා ඉන්වෙන්ට් කරපු දේවල් අපි ඔය බිස්නස් මැත්ස් වල පාවිච්චි කරන්නේ මේ මොකක්ද ඩිෆරන්සියේෂන් අවකලනය. ඒකේ තියෙනවා නේද චේන් රූල්, කෝෂන්ට් රූල්, ප්‍රොඩක්ට් රූල්, ෆ්‍රැක්ෂනල් ඩෙරිවේටිව් කියලා. අන් ඔය ටික හොයාගෙන තියෙන මෙන්න මේ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් කියන පුද්ගලයා තමයි. right. ඊට පස්සේ පංච් කාඩ් සිස්ටම්. මේක ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් මේ පරිගණක ඉතිහාසය ගැන කතා කරද්දී පංච් කාඩ් සිස්ටම් එක 1804 දී මේ ජෝසප් ජැක්වාඩ් කියන පුද්ගලයා තමයි මේක පංච් කාඩ් සිස්ටම් එක හොයාගන්නේ. ඇයි මේක වැදගත් වෙන්නේ? මේක තමයි දැන් අපි අපේ දත්ත සහ තොරතුරු ගබඩා කරන්න පාවිච්චි කරන්නේ එක්ක හાર્ඩ් ඩිස්ක් එකක්, එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක්, USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් වගේ දෙයක් නේ. හැබැයි ඒ කාලේ දත්ත ගබඩා කරන්න පාවිච්චි කරපු මුල්ම දත්ත ගබඩා කරන ක්‍රමය තමයි මේ පංච් කාඩ් සිස්ටම් එක. අපි කියනවා මේකට සිදුරු කාඩ්පත් කියලා. පංච් කාඩ් සිස්ටම් එක. මේ පංච් කාඩ් වල තමයි දත්ත ගබඩා කරන්නේ. අර ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? ඇස් පේන්නේ නැති කට්ටිය මේ බ්‍රේල් ක්‍රමයට අකුරු කියවන්නේ අතගාලා. ඒ වගේ ක්‍රමයක් තමයි මේ පංච් කාඩ් සිස්ටම් එකේ තියෙන්නේ. පංච් කාඩ්. මේකේ සිදුරු තියෙනවා. මේ සිදුරු වල තමයි සිදුරු මැෂින් එකකින් රීඩ් වෙලා තමයි දත්ත ඇතුළත් වෙන්නේ. පංච් කාඩ් සිස්ටම්. මේ ඉන්නේ ඒ පංච් කාඩ් සිස්ටම් එක හොයාගත්තු පුද්ගලයා ජෝසප් මේරි ජැක්වාඩ්. මේ I think ඔයගොල්ලෝට එච්චර දුරට අවශ්‍ය නැහැ. වැඩි විස්තර වලට දාලා දෙන්න. right. මේක පරිගණක ඉතිහාසයේ හම්බෙන වැදගත්ම යන්ත්‍රය. ඇනලිටිකල් එන්ජිනියරින් 1837. චාල්ස් බැබේජ් තමයි මේක මැෂින් එක හදන්නේ. මේකට පාවිච්චි කරලා තියෙන්නේ අර මම කලින් කියපු පංච් කාඩ් සිස්ටම් concept එක. දත්ත කපඩා කරන්න පාවිච්චි කරලා තියෙන පංච් කාඩ් සිස්ටම්. එතකොට මේ යන්ත්‍රය නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි පරිගණකයේ පියා විදියට චාල්ස් බැබේජ් හඳුන්වන්නේ. අපි දන්නවා පරිගණකයේ පියා චාල්ස් බැබේජ්. එතකොට චාල්ස් බැබේජ් පරිගණකයේ පියා කියලා හඳුන්වන්න හේතු උනේ මෙන්න මේ එයා හදපු මේ ඇනලිටිකල් එන්ජින් යන්ත්‍රය. හරි. ඇයි එයා පරිගණකයේ පියා කියලා නැත්තම් මේ මැෂින් එක පරිගණකයේ පියා කියලා එයාව හඳුන්වන්න මේ මැෂින් එක ඉවහල් උනේ ඇයි? හේතුව තමයි අපි කලින් කතා කරා ඔයාලට මතකද දන්නේ පරිගණකයක තියෙනවා කියලා මූලික කාර්යයන් හතරක්. මූලික කාර්යයන් හතරක්. මොනවද බලන්න මතක නම් කියන්න බලන්න පරිගණකයේ මූලික කාර්යයන් හතර මොනවද කියන්නේ? මම දැන් ටිකකට කලින් කිව්වා. මූලික කාර්යයන් හතර පරිගණකයේ. බලමු කාටද මතක තියෙන්නේ කියලා පරිගණකයේ මූලික කාර්යයන් හතර මම දැන් ටිකකට කලින් ස්ලයිඩ් එකේ කිව්වා. ඔව් input process output and storage ඔන්න ඔය concept හතරම මෙන්න මේ analytical engine කියන යන්ත්‍රයේ තිබුණා. ඒකයි චාල්ස් බැබේජ් පරිගණකයේ පියා කියලා හඳුන්වන්න හේතුනේ මේ යන්ත්‍රය හොයා ගැනීම. මොකද මේ යන්ත්‍රයේ තිබුණා අද අපි වර්තමානයේ පාවිච්චි කරන පරිගණකයක තියෙන කාර්යයන් හතරම කියන්නේ input process output සහ storage කියන concept හතරම මේ analytical engine කියන යන්ත්‍රයේ තිබුණා. ඒකයි අපි චාල්ස් බැබේජ් හඳුන්වන්නේ father of computing කියලා. මේනි චාල්ස් බැබේජ්
ගණිත ශාස්ත්‍රයට, ඉංජිනේරු ශාස්ත්‍රයට, දේශපාලන ශාස්ත්‍රය, ආර්ථික ශාස්ත්‍රය, පරිගණක විද්‍යාව මේ ශාස්ත්‍ර ඔක්කොගේම ඔක්කොටම තමන්ගේ දායකත්වය දක්වලා තියෙනවා. මෙයාත් තව වැදගත් එක්කෙනෙක්. මෙයා ගැන නම් සමහර අය අහලා නැතුව ඇති. හැබැයි A level ICT ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් මේ ගැන අහලා ඇති. ඇඩා ඔගස්ටා ලව්ලේස්. මෙයා තමයි ලෝකේ පළවෙනි ප්‍රෝග්‍රෑමර්. කියලා. හැබැයි රෆ්ලි මතක තියාගන්න 1940 1956 වගේ අවුරුද්දක්. right? ඒක වෙනස් වෙනවා. එතකොට රික්ත කණල ඊට පස්සේ පළවෙනි පරම්පරාවේ පරිගණක ගැන කතා කරොත් තාපහානිය ඉතා වැඩි, සෑහෙන හීට් එකක් ජෙනරේට් වෙනවා. ඊට පස්සේ දත්ත සැකසීමේ වේගය ඉතාම අඩුයි, slow in processing, large in size. කම්පියුටර් එක සයිස් එකක් ගත්තොත් එම සාමාන්‍යයෙන් ලොකු බිල්ඩින් එකක් විතර. ඒ තරමට විශාලයි කම්පියුටර් එක. කොහෙවත් එහෙම අරන් යන්න බෑ. කම්පියුටර් එක තිබ්බ තැන තිබ්බා, වැඩ කරා එච්චරයි. මේ තියෙන not portable, තැනකින් තැනකට අරන් යන්න බෑ. consumes a lot of electricity. විදුලි පරිභෝජනය ඉතා වැඩි. expensive කඩේ එහෙම ගන්න නෑ මේ කාලේ කම්පියුටර්. first generation කම්පියුටර් කඩවල වල ගන්න තිබුණේ නෑ. lot of ගොඩාක් එක්ස්පෙන්සිව්, ගණන් වැඩි, මිල අධිකයි. ඊළඟට මෙතන තියෙනවා පළවෙනි පරම්පරාවේ නිර්මාණය වෙච්ච කම්පියුටර් කිහිපයක්. ENIAC, EDVAC, EDSAC, UNIVAC, IBM 701. මේවල ෆොටෝ ටිකකුත් මම ඉස්සෙල්ලා දාලා තිබුණා. මේ තියෙන ENIAC 1946 කියන මැෂින් එක පේනවා ඇතිනේ. සාමාන්‍ය ලොකු හෝල් එකක් විතර තියෙනවා කම්පියුටර් එක. මේ තනි කම්පියුටර් එක මේ තියෙන්නේ. right? මෙතන EDVAC කියන මැෂින් එක ජෝන් මෝච්ලි and ජෝන් ප්‍රොස්පෙර් එකට් කියලා දෙන්න හදපු. මෙතන EDSAC මැෂින් එක. මෙතන UNIVAC පේනව නේද? තියෙන වැකුම් ටියුබ් වල අටු රාත් වගේ තියෙන වැකුම් ටියුබ් තියෙනවා. right? ඔය වැකුම් ටියුබ් ටක් ගාලා පිච්චෙනවා. රික්ත කරනවා. ඒතර පිච්චෙන සැරේට වැකුම් ටියුබ් මාරු කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ පරිගණක ගැන කතා කරොත් එහෙම දෙවෙනි පරම්පරාවේ පරිගණක ආරම්භ වෙන්නේ මොක හොයාගත්තට පස්සේද? දැන් පළවෙනි පරම්පරාවේ නම් වැකුම් ටියුබ් හොයාගත්තට පස්සේනේ. දෙවෙනි පරම්පරාවේ පරිගණක මොනවා හොයාගත්තට පස්සේද ආරම්භ වෙන්නේ? ට්‍රාන්සිස්ටර් එක. කවුද ට්‍රාන්සිස්ටර් එක හොයාගත්තේ? කවුද ට්‍රාන්සිස්ටර් එක හොයාගත්තේ? ට්‍රාන්සිස්ටර් එක හොයාගත්තේ දෙන්නෙක් ඇත්තටම. එක්කෙනෙක් ජෝන් බාඩින්, අනිත් එක්කෙනා වෝල්ටර් බ්‍රිටේන්. ඔන්න ඔය දෙන්න එකතු වෙලා තමයි ට්‍රාන්සිස්ටර් දෙනෙක් තුන්දෙනෙක් ජෝන් බාඩින්, වෝල්ටර් බ්‍රිටේන් සහ විලියම් ෂොක්ලි 1947 තමයි හොයාගන්නේ ට්‍රාන්සිස්ටර් එක. මේ ට්‍රාන්සිස්ටර් එක හොයා ගැනීම වෙනුවෙන් 1956 නොබෙල් ප්‍රයාගය හම්බුණා භෞතික විද්‍යාවට. ට්‍රාන්සිස්ටර් හොයා ගැනීම නිසා ඒ තුන්දෙනාට හම්බුණා නොබෙල් ප්‍රයිස් එක. හරි. ජෝන් බාඩින්, වෝල්ටර් බ්‍රිටේන්, විලියම් ෂොක්ලි ඔය තුන්දෙනා තමයි ට්‍රාන්සිස්ටර් එක හොයාගත්තේ. ට්‍රාන්සිස්ටර් එක හොයා ගැනීමත් සමග දෙවෙනි පරම්පරාවේ ආරම්භය සිද්ධ වෙනවා 1956 ඉඳලා 1963 දක්වා. හරි. එතකොට මූලික තාක්ෂණය උනේ ට්‍රාන්සිස්ටර් එක. ට්‍රාන්සිස්ටර් එක හොයාගත්ත නිසා ට්‍රාන්සිස්ටර් එක හොයාගත්ත එක නිසා මොකක්ද උනේ? පරිගණක පළවෙනි පරම්පරාවේ පරිගණක වල සාපේක්ෂව ප්‍රමාණය කුඩා වුණා. තාප හානිය අඩු වුණා. විදුලි පරිභෝජනය අඩු වුණා. processing speed එක වැඩි වුණා. ඒත්
මේ දෙවනි පරම්පරාවේ පරිගණකත් කඩවල වල ගන්න තිබුණේ නැහැ අධික මිලක් තිබුණා. හරි. ඒතර මේ තියෙන දෙවනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ කීපයක් Honeywell 400, IBM 7030, CDC 1604, UNIVAC, LARC. හරි. මේ තියෙන IBM කම්පියුටර් එකක්. මේ තියෙන මේ මොනිටර් එක විතරයි ඈ. සිස්ටම් යුනිට් එක ගත්තොත් එහෙම ඒත් කාමරයක් විතර තියෙනවා. ඊට පස්සේ third generation එකට එනවා. third generation එකට එන්නේ IC නැත්නම් integrated circuit කියන එක හොයාගත්තට පස්සේ කවුද integrated circuit එක හොයාගත්තේ? කවුද IC එක හොයාගත්තේ? Who found the integrated circuit? IC. කවුද හොයාගත්තේ IC කෙනෙක්? Robert Noyce. හරි ඊට පස්සේ පරම්පරාවේ පරිගණකවල පාවිච්චි කරපු තාක්ෂණය තමයි IC integrated circuit අනුකලිත පරිපත. ඊට පස්සේ මේ පරිගණකවල ලක්ෂණ ගත්තොත් එහෙම දෙවෙනි පරම්පරාවේ පරිගණකවල ප්‍රමාණයෙන් කුඩායි, තාපහානිය අඩුයි, processing speed එක වැඩි, විදුලි පරිභෝජනය අවමයි, හැබැයි මිලෙන් අධිකයි. මේ තියෙන්නේ නිර්මාණය කරපු පරිගණක IBM 360, 370, PDP-8, PDP-11, CDC 6600 වගේ. හරි. right. ඊට පස්සේ fourth generation computers හතරවෙනි පරම්පරාවේ පරිගණක හතරවෙනි පරම්පරාවේ පරිගණක වල පාවිච්චි කරේ very large scale integrated circuit අපි කියනවා VLSIC කියලා right microprocessor කියලා කියන්නේ අපි ඒවා ඊට පස්සේ මේවා very small in size පරිගණක ඉතාම කුඩා වුණා portable එහා මෙහා ගෙන යන්න පුළුවන් වුණා upgradable අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වුණා දැන් portable කිව්වම අපි දන්නවා ලැප්ටොප් වගේ බිහි වුණානේ තනින් තනට අරන් යන්න පුළුවන්. ඒතර මේ තියෙන Apple 2 IBM PC කියන්නේ හතරවෙනි පරම්පරාවේ නිර්මාණය කරපු පරිගණක. ඊට පස්සේ පස්වෙනි පරම්පරාවේ පාවිච්චි කරන්නේ ultra large scale integration. නැත්නම් අපි මේකට තව කියන්න පුළුවන් ටෙක්නොලොජි එක විදිහට මේ තාක්ෂණයේ විදිහට කෘත්‍රිම බුද්ධිය artificial intelligence කියවත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන characteristics ටික මේ තියෙන systems හදපුවා. හරි. මේවා බලන්න slide එක දිහා බලලා මේ කියව ගන්න පුළුවන් මේවා හරි ලේසියි. මම නිකම් පැහැදිලි කිරීමක් විදිහට අමතර දෙයක් මොනවා හරි දැනගන්නයි කිව්වේ. right. මම මේකේ අගට දැම්මා අර office package එක ආරම්භ වෙච්ච එක අපි මතක නම් කතා කරා මතක නම් 1995 න් තමයි ආරම්භ වෙන්නේ මේ තියෙන එකේ logo එක. දැනට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ 2019 කනේ ගොඩක් අය. ඒතර මේ තියෙන අලුත් logo එක මේ තියෙන්නේ 95 යාලගේ පළවෙනි logo එක මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන මේ DVD මේ CD එක. යාලගේ Microsoft 95 කියන පළවෙනි යාලගේ office package එකේ original CD එකක් තමයි මේ තියෙන්නේ. first CD. හරි. පරිගණක පරම්පරාව ගැන කතා කරද්දී අපි බලමු. ඔයාලගේ assignment එකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බා. Who invented the analytical engine? Question number 1. Question number 1 එක බලන්න. Who invented the analytical engine? අපි දැන් ටිකට කලින් කතා කරා. මොකද උත්තරේ?
Charles Babbage. Charles Babbage. Answer B. ඉතින් චූටි චූටි ප්‍රශ්න අහන්න පුළුවන්. MCQ වල. right. ඊට පස්සේ මේකත් බලන්න. මේ ඔයාලගේ 2019 පේපර් එක. Which of the following is the correct order used in technical processing device in first, second and third computer generations? පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි පරිගණක පරම්පරාවල භාවිත කරපු තාක්ෂණය මොනවද කියලා අහනවා. පිළිවෙලට. මොනවද පාවිච්චි කරේ? දැන් ටිකට කලින් අපි කතා කරා. Oh, answer 4. Vacuum tube, transistors, integrated circuit. Right. මෙන්න බලන්න. Question number 2 එකේ අහලා තියෙනවා name the main parts of a computer system and give a brief description of each part. මොකද්ද යහන්නේ? main parts of a computer system. මොකද්ද ඔතන ලියන උත්තරේ? name the main parts of a computer system. පරිගණක පද්ධතියක ප්‍රධාන කොටස් ටික අහන්නේ. අපි දැන් කතා කරා ටික කරගන්න. software, hardware, liveware, firmware කියන හතර ලියලා ඒක විස්තර කරන්නයි තියෙන්නේ. right. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා discuss the hardware and software technologies used in the second and third computer generations. එතකොට second generation එක අපි දන්නවා පාවිච්චි කරේ transistors, third generation එකේ IC, hardware technology. software technologies තිබුණා මම අර දුන්න slide එකේ නේ. software technologies තිබුණා. second generation එකේ software technologies high level programming language use of assembly භාෂා පාවිච්චි කරා assembly language. ඊට පස්සේ third generation එකේ web developed programming languages, high level computer languages තිබුණා. right. ඔය වගේ චූටි ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ප්‍රශ්නේ බලන්න. The term refers to the computer's physical components such as the monitor, keyboard, memory chips and hard drive. Yes, hardware. අර ඔයගේ ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් මෙන්න මේ පාඩමේ. right.
right. හරි. ඊළඟට ඔයාලට මම දීලා තිබුණා. ඒවල තිබුණා පොඩි හෑන්ඩ් අවුට් එකක්. කොහෙද ඒක තිබුණේ? මෙන්න මේක. බූලියන් ලෝස් ගැන. බූලියානු නීති. බූලියන් ලෝස් ගැන නෝට් එකක්. ඒතර ඒකේ තිබුණා බූලියානු නීති ටික. හරි. බූලියන් ලෝස් ටික ඔයාලට මේ ලෙක්චර් එකේදී කරාද? ලෙක්චර් එකේදී ඔයාලට කරාද බූලියන් ලෝස් ගැන? බූලියානු නීති ගැන කියලා දුන්නද? සුළු කිරීම වලදී? කියලා දුන්නේ නැහැ. එහෙනම් මේක වෙනම දවසක් දාලා කරන්න වෙනවා. ඊළඟට මට දැනගන්න ඕනේ ER diagrams. ER diagrams විභාගයට එනවා කිව්වද නැද්ද? ඒක ගැන දැනගන්න ඕනේ මට. ER diagrams කියලා જાතියක් ගැන ඔයාලට කිව්වද විභාගයට එනවා කියලා? එහෙම නැත්නම් සිලබස් එකක් ගැන අදහසක් තියෙන කෙනෙක් ඉන්නවද කවුරු හරි සිලබස් එක ගැන? අපිට ලෙක්චර් දවස් දෙකක් තුනක් බා. මුකුත් කියලා නෑ. මම සිලබස් එකක්වත් නෑ මම දන්නේ. සමහර පාස් පෙපර්ස් වල අහලා තියෙනවා ER ගැන. හරිද? මම දැක්ක සමහර ඒවල ER අඳින්න ඇවිල්ලා තියෙනවා. ඒතර මේ සිලබස් එක ඔව් පාස් පෙපර්ස් වල තියෙනවා. සිලබස් එක ඔයාලගේ වෙනස් වෙනවද නැත්නම් පරණ සිලබස් එක දිගටම යනවද කියලාවත් අයිඩියා එකක් තිබ්බනම් මේ මට අයිඩියා එකක් ගන්න තුව මේ අවුරුද්දේ ER එකක් එයි කියලා. අයිඩියා එකක් නැතුව මේ සිලබස් එක ගැන අයිඩියා එකක් නැතුව කොහොමද උගන්වනවා කියලා මම කියනවා මේ කල්පනා කරන්නේ. ඔයාලගේ සිලබස් චේන්ජ් එකක් වෙන්නේ නැත්නම් බොහෝ දුරට ER මේ අවුරුද්දේ ඔව් දැනට ඔයාලට දැන් මේ කෙනෙක් කියලා තියෙනවා අනිත් සබ්ජෙක්ට් වල නම් සමහර ලෙසන්ස් අඩු කරලා කියලා. දැන් මේ සබ්ජෙක්ට් එකෙත් එහෙම ලෙසන්ස් අඩු කරලා තිබුණොත් එහෙම සමහරට ඔයාලට බොහෝ වෙලාවට ER එක අයින් වෙයි. මොකද ER කියන්නේ ටිකක් අමාරු පාඩමක්. සාමාන්‍ය ටිකක් ඒ කියන්නේ ER ඉගෙන ගන්න නම් ඩේටාබේස් වල යම් තාක් දුරට ගිහිල්ලා තමයි ER ඉගෙන ගන්න ඕනේ. එතකොට ටිකක් ලොකු පාඩමක් ඒක. ඒතර ඒ ER කියන එක අයින් වෙලා තිබුණා නම් හරි. හැබැයි ER අයින් වෙලා නැත්තම් මොකද්ද කරන්න කියන එක ගැටලුවක්. ඒක ගැන මට හරියටම අයිඩියා එකක් නැහැ කොහොමද ER හරියටම එනවද නැද්ද කියලා. දැන් ඔයාලගේ පාස් පේපර්ස් බලපුවාම නම් බොහෝ ඒවල තියෙනවා අහලා. 2021 එකෙත් මට හම්බුණා මට මතක විදිහට. ඔව් මේ ප්‍රශ්නේ තියෙන්නේ ER එකක් ගැන. 2020 ත් අහලා තියෙනවා ER එකක් ගැන. මේ තියෙන්නේ design an ER diagram that captures information below. මේ තියෙන්නේ ER එකක්. ඒතර මේ 2020 පේපර් එක ඔයාලගේ. ඒතර මේ අවුරුද්දෙත් මේ ER එකක් ගැන අහයිද නැද්ද කියලා හරියට අවබෝධයක් ගන්න විදිහක් නැහැ. හේතුව සිලබස් එක ඇතුලේ කොහොම තියෙද දැන් මේ 2019 එකේ ER එකක් තියෙනවා. Design and draw an ER diagram that captures the information about the musicians be certain to indicate identifiers, attributes and cardinal constraints. මේ
ලකුණු 20ක ලොකු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊට පස්සේ මැප් කරන්නත් කියලා දෙනවා ER ඩයග්‍රෑම් එකේ. ER මැපින් කියන්නේ තව දඩ කොටස. අසයින්මන්ට් එකේ තිබ්බද ER ගැන ප්‍රශ්න? අසයින්මන්ට් එකේ නම් මට අහුන්නේ නැහැ වගේ ER ප්‍රශ්න. තිබුණාද ER ප්‍රශ්නයක් අසයින්මන්ට් එකේ? අසයින්මන්ට් එකේ තිබුණේ නැහැ ER ප්‍රශ්නයක්. ඔය එක තමයි මම ඇහුවේ. දැන් අසයින්මන්ට් එකේ ER ප්‍රශ්නයක් තිබුණා නම් අඩුම ගානේ අපිට හිතන්න තිබ්බා මේ එක්සෑම් ෆයිනල් එක්සෑම් එකටත් එයි කියලා. දැන් ෆයිනල් එක්සෑම් මේ අසයින්මන්ට් එකේ තිබුණේ නැති නිසා ෂුවර් කරන්න බෑ ෆයිනල් එක්සෑම් එකට එයිද නැද්ද කියලා. MCQ එකක් තිබ්බද? මට අහුන්නේ නැහැ. ER ගැන තිබුණේ නැහැ මට මතක විදිහට. ඩේටාබේස් ගැන තියෙන්නේ ER එකක් ගැන නෙවෙයි තියෙන්නේ. ER ගැන නෙවෙයි ඩේටාබේස් ගැන තියෙන්නේ. ඔව්. ER එකක් ගැන තියෙන්නේ. ER නෙවෙයි ඩේටාබේස් එකක් ගැන තියෙන්නේ. එතකොට හරියටම ඒක කියන්න බෑ. මොකද ER එක උගන්වන්න පුළුවන්. ER ගැන්නුවොත් දවස් 3ක් විතර යන වැඩක්. මොකද ER අඳින්න වෙනම දවසක් ඕනේ. ඊට පස්සේ ER මැපින් කරන්න වෙනම දවසක් ඕනේ සහ ER ප්‍රශ්න ටික කරන්න තව දවසක් ඕනේ. ඒකට දවස් 3ක් යනවා ER කරොත් එහෙම. ඒතර අනිවාර්යෙන් පේපර් එකට එනවා නම් ER එක කරන එකේ පාඩුවක් නෑ. මොකද ලකුණු 20ක ප්‍රශ්නයක් ඉඳලා ලකුණු 20 gediya පිටින් එහෙම ගන්න පුළුවන් කරොත්. හැබැයි පේපර් එකට එන්නේ නැතුව කාලේ නාස්ති කරලා වැඩක් නෑනේ. තව දවස් කීපයයි අපිට තියෙන්නේ. ඒක නිසා ඒක හරියටම කන්ෆර්ම් කරගන්න ඕනේ. ඔයාලගේ ලෙක්චර් කෙනෙක් කවුරු හරි කෝඩිනේටර් කෙනෙක් ඉන්නවා නේද ඔයාලගේ මේ අවුරුද්ද ඊයේ එකේ. එහෙම කවුරු හරි ඉන්නවා නම් ලෙක්චර්ස්ලා එක කන්ටැක්ට් තියෙන කවුරු හරි ඉන්නවා නම් කතා කරලා අහන්න පුළුවන් නම් මේවා සිලබස් එකේ මේ ෆයිනල් පේපර් එකට එනවද කියලා අහා ගන්න පුළුවන් නම් මේ හරියට වෙනවාම කියනවා නම් මේ මොන හරි කරන්න පුළුවන්. ඉතින් හරියටම කන්ෆර්ම් කරගන්න ඕනේ එනවද නැද්ද කියලා. නැත්නම් අපි ඒකට අත තියෙන එක අපරාධේ. නිසා හරි. මට මෙන්න මේ Excel sheet එක දිහා බලන්න. මට ඕනේ මෙන්න මෙතෙන්ට accounting විෂය සඳහා වැඩිම ලකුණු ගත්තු ශිෂ්‍යයා accounting විෂය සඳහා ගත්තු වැඩිම ලකුණු ගානයි අඩුම ලකුණු ගානයි හොයාගන්න. මෙන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි. මෙතෙන්ට ඕනේ වැඩිම ලකුණු ගාන. හරි. මෙතෙන්ට ඕනේ අඩුම ලකුණු ගාන. දාන්න බලන්න සමීකරණ දෙක අඩුම ලකුණයි වැඩිම ලකුණයි හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් සමීකරණ දෙක දාන්න බලන්න chat box එකට.
හරි. මොකද්ද වැඩිම ලකුණු හොයාගන්න නම් කොහොමද කරන්න ඕනේ? equal max cell range එක දෙන්න E9 to E17 දාපුවම 98යි කියලා එයි. ඊට පස්සේ ඔව් හරියට හරි. equal minimum අනුමාගය E6 to E17 sorry E9 නේ 9 to E7 මොනවාම අඩුම ලකුණු ඒ right ඔයාලගේ උත්තර හරි. ඊට පස්සේ මට මෙන්න මේ average sorry total එක ගන්න ඕනේ. මේ accounting BS ඔය ඔක්කොම මේ වෙන මේ ළමයා ගාවට යන්නකො ඉස්සෙල්ලා මෙන්න මේ නුවන් කියන ළමයාගේ විෂයන් තුනේ එකතුව ගන්න ඕනේ මෙන්න මෙතෙන්ට මේ තියෙන මෙන්න මේ ටෝටල් එක ගන්න ඕනේ මම හරි මොකද්ද මම පාවිච්චි කරන්න ඕනේ ෆෝමියුලා එක complete formula එක සම්පූර්ණ formula එක මම තව ටිකක් ලොකු කරන්නම් මේ ස්ක්‍රීන් එක D9 to K9 හරි හරි ඊට පස්සේ මට ඕනේ ICT විෂය කරන ළමයි ගාන දැනගන්න right මෙන්න මේ කොටුවට මට ගන්න ඕනේ ICT විෂය කරන ළමයි ගාන හරි ICT විෂය කරන ළමයි ගාන මොකද්ද මම පාවිච්චි කරන්න ඕනේ ෆෝමියුලා එක ICT විෂය කරන ළමයි ගාන ICT විෂය විභාගයට පෙනී ඉඳලා තියෙන ළමයි ගාන හොයාගන්න මම මොකද කරන්න ඕනද මොකද්ද පාවිච්චි කරන්න ඕනේ ෆෝමියුලා එක ඔව් ඔව් count කියන එක පාවිච්චි කරා නම් හරි equal count n9 to 17 ඔව් 3යි කියලා එනවා හරි ඊට පස්සේ මට මෙන්න මේක average එක හොයාගන්න ඕනේ මේ නුවන් කියන ළමයාගේ average එක හොයාගන්න ඕනේ සාමාන්‍ය ලකුණු මොකද කරන්නේ මම average එක හොයාගන්න ඕනේ මොකද්ද මම කරන්නේ ඔව් ක්‍රම දෙකක් පුළුවන් ඔයාලට පාවිච්චි කරන්න එකක් equal average කියන එක පාවිච්චි කරලා ඉවරලා මේ මෙන්න මේ cell range එක දුන්නා නම් average එක හොයාගන්න පුළුවන් අනිත් එක තමයි අනිත් ක්‍රමය මොකද්ද කියන්න බෑ average formula දැනටම අපි total එක හොයාගෙන තියෙන්නේ මේ මුළු ලකුණ දැනටමත් හොයාගෙන තියෙන්නේ එහෙනම් මේ මුළු ලකුණ 3ෙන් බෙදුවා නම් හරි නේද? ඒ විෂයන් 3යිනේ තියෙන්නේ. මේ. එහෙනම් මේ මුළු ලකුණ 3ෙන් බෙදුවත් ඒ උත්තරේ එනවා. දැන් මම හදලා තියෙන්නේ එහෙම මේ Q9 divide by 3 කියලා තියෙන මේ. තේරෙනවද? ඒතර ක්‍රම දෙකටම average එක හොයාගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි
equal average එක ගාලා මේ cell range එක දෙන එක ඒකත් හරි. එහෙම නැත්නම් total එක දැනටම අපි හොයාගෙන තියෙන නිසා total එක 3ෙන් බෙදුවත් උත්තරේ එනවා. right. තේරුණාද කියපේක? ක්‍රම දෙකක් තියෙනවා ඒකට. right. හරි. අපරාධෙන් මගේ තව ෆයිල් එකක් තිබ්බ එක හොයාගන්න. මෙන්න මේ ටික මොනවාද? computer history සම්පූර්ණ කළා. MSB LSB එක ටික ඒ ටික අපි number system පාඩමේදී cover කරා. ඊට පස්සේ Excel complete කරා. Excel වල මට මෙන්න මේක ඇතෑරලා තියෙනවා. ඒක මම past papers සාකච්ඡා කරන්නම්. මෙන්න මේක VLOOKUP function එක. ඒක මම කරන්නම්. ඒතර ඒක මට ඉතුරුලා තියෙනවා Excel වල. ඊට අමතරව මේ ටික අද කරා introduction to computer. ඊට පස්සේ මේ ටික කරා. මේකෙත් number system එකෙත් මට අතෑරුණ එක තැනක් තියෙනවා දශම සංඛ්‍යා කරේ නෑ මම. දශම සංඛ්‍යා පරිවර්තනය කරන. ඒ කියන්නේ decimal numbers. ඒ ටික මම past papers එක කරනවා. ඊට පස්සේ boolean ටික හරි boolean වල boolean law ටික ඉතුරුලා තියෙනවා මට. ඒතර boolean ටික හරි. ඊට පස්සේ ER එක ගැන ෂුවර් එකක් නෑ මට. ඒද නැද්ද කියලා. එතකොට අනිත් සියලු දේවල් වගේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි. අපිට තව කරනවා නම් කරන්න තියෙන්නේ ER එක ගැන විතරයි. අනිත් සියලු පාඩම් කවර් වෙලා තියෙන්නේ. තාම මොන හරි කවර් වුණ නැති දෙයක් තියෙනවද? තියෙනවනම් දාන්න බෑ. මම හිතන්නේ මම තව කවර් කරලා නැති ER එක විතරයි මට මතක විදිහට. අනිත් ටික මම කවර් කරා. තාම මොන හරි කවර් කරන්න අමතක වෙච්ච තරක් තියෙනවද? networking operating system වගේ පාඩම් වල notes මම දෙන්නම්. ඒ ටික බලා ගන්න තමයි තියෙන්නේ. මොන හරි කවර් කරන්න අමතක වෙච්ච තරක් තියෙනවද? නෑ නේද? මම තියෙන අර ටික තමයි. boolean පාඩමේ කොටසයි boolean laws ටික තියෙනවා. number system පාඩමේ decimal conversion එක තියෙනවා. excel පාඩමේ functions ටික තියෙනවා. එච්චරයි. අනිත් ටික මම තමයි complete. හරි. මේකට මෙන්න මේ logic gate එක අඳිමු බලන්න. මේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන logic gate එක අඳිමු බලන්න. මම විනාඩි 5ක් දෙන්නම්. ඊට පස්සේ සාකච්ඡා කරමු. මම ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද? logic gate එක අදින්දි මම ඉස්සෙල්ලාම කිව්වා තියෙන විචල්්‍ය ගන්න බලන්න කියලා. මේකේ තියෙන විචල්්‍ය කීයක්ද? 3ක් තියෙනවා. A B C කියලා. එහෙනම් බලන්න දෙයක් නැහැ. A කියලා ලිව්වා, B කියලා ලිව්වා, C කියලා ලිව්වා. ඉරි කෑලි 3ක් පහළට ගැව්වා. හරි. ඔන්න පළවෙනි පියවර ඉවරයි. ඊළඟට මොකද කරන්න කිව්වේ මේ බූලියන් ප්‍රකාශනයේ තියෙන කෑලි කොටස් වෙන වෙනම තනි තනියම ගලවලා ගන්න කියලා කිව්වා. එහෙනම් මෙන්න මේක වෙනම ගලවලා ගන්න පුළුවන්. හරි. ඊළඟට මේක වෙනම ගලවලා ගන්න පුළුවන්. ඊළඟට මේක වෙනම ගලවලා ගන්න පුළුවන්. හරි. ඕක තමයි දෙවෙනි පියවර.
ඊට පස්සේ වෙන වෙනම ওই ටික ඇඳගෙන යන්න. මේ මොකද්ද මේ ගේට් එක? දන්න කෙනෙක් කියන්න බලන්න. මොකද්ද මේ ගේට් එක? a b බා කියන්නේ මොකද්ද මේ? ඔක මම එදා කරා. a b බා කියන්නේ මොකක්ද? ඔව් no gate එකක්. no gate එකක්. no gate එක කොහොමද අඳින්නේ? a වල b වලින් line එකකුයි අරගෙන no gate එකක් අඳින්න. ඊට පස්සේ මෙතන වලට පේනවා a බා එකක් තියෙනවා. එහෙනම් a එකක් ගත්තා. බා කියන්නේ not එකක්නේ. not එකක් ඇඳලා ඒක ඉස්සරහට ගන්න. ඊට පස්සේ මේ දෙක සම්බන්ධ වෙලා තියෙන මොන ගේට් එකකින්ද? ධන ලකුණක් කියන්නේ මොකක්ද? මොන ගේට් එකකින් සම්බන්ධ වෙලා තියෙන්නේ? ධන ලකුණක් කියන්නේ මොකක්ද? ඕ ගේට් එකක්. එහෙනම් මෙතෙන්ට අදින්න ඕ ගේට් එකක්. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ b c b එකනුයි c එකනුයි ගන්න ලයින් එක. ප්ලස් කියන්නේ ආයෙත් ඕ ගේට් එකක්මයි. මේ ටික සම්බන්ධ වෙලා තියෙනවා. and එක. එහෙනම් මෙතන වලට බැලුවොත් a b වල බා මේ තියෙන්නේ a බා ලයින් අදිද්දි ඉන්ටර්සෙක්ට් වුණාට කමක් නැද්ද කියලා අහනවා. ලයින් අදිද්දි ඉන්ටර්සෙක්ට් කරනවට වඩා මට මෙතන අර පෙන්වන්න බැරි වුණා. අර මම එදා ඇන්දේ මෙහෙම උඩට පන්නලා ආන් එහෙම අදින්න පුළුවන් නම් වඩා හොඳයි ඈ. මොකද ලයින් කැපෙද්දී හොයන්න බෑනේ කොහොමද යන්නේ කියලා. මට ඒක අමතක වුණා. සෝරි. ඊට පස්සේ මෙතන එනවා a b වල බා a බා. ඊට පස්සේ මෙතන එනවා b c. මෙතනින් එනවා එතකොට a b වල බා a බා dot b c. right. මේව දාවේ. මේක ඉතින් උඩට යන්නත් පුළුවන් ඈ. මේ ගේට් දෙක යටට ඇවිල්ලා මේ ඕ ගේට් එක උඩට ආවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම එහෙම උත්තර ආවද? උත්තරය ආවද මෙහෙම? මේ උත්තරය අපලා ඉන්නවද? මෙහෙම නෙමෙයි වෙන එකක් දාවේ. ඇන්දේ නැද්ද එකක්වත්? ඔව් විතර දැන්දේ. මේ උත්තරය ආවේ නැද්ද? ඔයාට මෙහෙමයි. අන්තිමට ඔය එන්න පුළුවන් මෙහෙම ඇන්දොත්. කොහොමද? ඉස්සෙල්ලා ඔයා මේ කොටස ඇඳලා හරි? මේ a bar.b + c කියන එක ඉස්සෙල්ලා ඇඳලා පස්සේ මේ කැලේ වෙනම ජොයින් කරා නම් ඔය එකක් මෙතෙන් එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකයි කිව්වේ මේක මාරු වෙන්න පුළුවන් කියලා. ඔයාගේ මේ ඇන්ඩ් එක ගිහිල්ලා ඇති මෙතෙන්ට, ඔය එක ගිහිල්ලා ඇති මෙතෙන්ට. මේ දෙක මාරු වෙලා ඇති. එහෙම නේද? ඇන්ඩ් එකයි ඔය එකයි මාරු වෙලා නේද? ඔව් ප්‍රශ්නයක් නැහැ උත්තරේ හරි.
උත්තරේ හරි. අවුට්පුට් එකේ කිසි වෙනසක් නැහැ. එහෙම ඇන්දත් හරි. බූලියන් ගේට් එක අඳින්න ක්‍රම කීපයක් තියෙනවා. එකම විදිහකට අඳින්න ඕනේ කියලා එකක් නැහැ කවදාවත්. විවිධ ක්‍රම වලට ඒ කියන්නේ මේ හිතන විදිහට අඳින්න බෑ. එකම අවුට්පුට් එකෙන්න විවිධ ක්‍රම වලින් අඳින්න පුළුවන්. හරි. අනිත් අයට මොකද කියන්නේ? අනිත් අය මේ උත්තරේ දාවේ. වෙන උත්තරයක්. අතන ආපු උත්තරේ හිතා ගන්න බැරුව ඉන්නවද? හරි. right. ඒතර ඔය වගේ පුංචි ප්‍රශ්න තියෙනවා. අපි කරපුවා තියෙන ඔක්කොම. සෙකන්ඩ් පාර්ට් එකේ නම් දැන් ගොඩාක් ඒවා කවර් මං හිතන්නේ. මේ ප්‍රශ්නේම ලේසියෙන් කරන්න පුළුවන් find the binary value which is equivalent to හරි ලේසියිනේ මේවා. find the decimal value which is equal මේවා ලේසි. මේවා කතා කරා ඔක්කොම. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. What is the biggest binary number you can write using 5 bits? bit 5කින් ලියන්න පුළුවන් විශාලම binary සංඛ්‍යාව කීයද කියලා අහනවා. මොකක්ද? What is කොහොමද ප්‍රශ්නේ ගියා. මෙතන What is the biggest binary number you can write using 5 bits? bit 5කින් ලියන්න පුළුවන් විශාලම binary සංඛ්‍යාව. ඉස්සෙල්ලා මට කියන්න binary නැත්තම් දෙකේ පාදේ තියෙන විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා? එකනේ. හරි මම ඕක නැතුව සාමාන්‍යයෙන් ඔයාලට කිව්වොත් ඉලක්කම් 5කින් ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා ඔයා ලියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි පාවිච්චි කරන ගණිත අපි පාවිච්චි කරන්නේ 10 පාදනේ. ඔයාලට කවුරුහට කිව්වොත් ඉලක්කම් 5කින් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා ඔයාලා ලියන්නේ 99999 නේ. ඇයි 10 පාදේ තියෙන විශාලම සංඛ්‍යාව 9 නිසා. ඉතින් දෙකේ පාදේ තියෙන විශාලම සංඛ්‍යාව 1නේ. එහෙනම් binary number system එකේ bit 5කින් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව තමයි මෙන්න මේක. මේක සමානයි කීයටද? කීයටද? 31යි. 31යි. What is the largest two digit number in hexadecimal? hexadecimal වලින් හදන්න පුළුවන් විශාලම 2 digit number ඉලක්කම් දෙකකින් hexadecimal ඔව් මට කියන්න බලන්න 16 පාදේ තියෙන විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා ඉස්සෙල් මොකක්ද 16 පාදේ තියෙන විශාලම සංඛ්‍යාව f විශාලම සංඛ්‍යාව f එහෙනම් largest two digit number එක මොකක්ද f අකුරු දෙකක් එච්චරයි මේවා සරල ප්‍රශ්න මේ වල පාඩේ හරි ඉතින් වගේ පුංචි ප්‍රශ්න ටිකක් අහයි ඊළඟට මේකට සත්‍යතාවයක් අඳින්න කියලා දෙනවා මේ මොකද කරන්නේ වෙන වෙනම ගන්න වෙන වෙනම කියන්නේ මේ AND gate මේ OR gate එකට වෙනම සත්‍යතාවක තීරුවක් ඉස්සලාම පළවෙනි එක මොකද්ද විචල්්‍ය 4ට තීරු 4ක් ගන්න A B C D කියලා විචල්්‍ය 4ට තීරු 4ක් ගත්තා ඊට පස්සේ මෙන්න මේවට වෙන වෙනම තීරු ගන්න සත්‍යතාවක අරන් අවසානයේ අවුට්පුට් එකට වෙනම මේ එක තීරුවක් ගන්න ඔච්චරයි අරන් අදින්න තියෙන ලොජික් එක හරි ලේසි මේවා ඒක සාකච්ඡා කරමු ඉස්සරහට හරි ඔය වගේ චූටි ප්‍රශ්න තමයි අහන්නේ හරි අපි එතකොට ඊළඟ දවස් ඉඳලා එහෙම වුණොත් පේපර්ස් සාකච්ඡා කරමු. ඔයාලගේ විභාගයකවත් තියෙනවා කියන්නේ. එක්සෑම් එකකවත් තියෙන්නේ. ෆයිනල් එක්සෑම් එක. 13 9 11 නම
13නේ. 13 කියන්නේ අද 24 කියන්නේ 7යි. තව අපිට සති 3ක් විතර තියෙනවානේ. සති 3ක් නැන්නේ සති. ඔව්. දවස් 18ක් විතර තියෙනවා. හරි. තියරි ඔයාලට මට ER ගැන තමා තාම හොඩුවාවක් නැත්තේ ER එනවද නැද්ද කියලා ඒක හරියටම අහලා මට ඊළඟ දවසට කලින් කියන්න පුළුවන් නම් කාට හරි කෙනෙකුට ඔය මේ ලෙක්චර් එකෙන් හරි කාගෙන් හරි ඔයාලගේ ලෙක්චර් සර් කෙනෙක් ඇතිනේ ICT වලට ඒ සර් ගෙන් හරි අහලා කියන්න පුළුවන් නම් මේ මොන හරි කරන්න පුළුවන් මොකද එන්නේ නැත්තම් බොරුවට නිදව ගන්න ඒක අහලා කියන්න එහෙම වුණොත් අපි ඊළඟ සතියේ ඉඳලා IR වලින් එන්නේ නැහැ කිව්වොත් ඊළඟ සතියේ ඉඳලා සම්පූර්ණ පේපර්ස් සාකච්ඡා කරන්න දාන්න පුළුවන්. ඒතර ඔයාලට දැනට පේපර්ස් තියෙනවා ඔයාලට දුන්න assignment paper එක තියෙනවා. ඊට අමතරව ඔයාලට දීලා තියෙනවා මං ගාව තියෙනවා 2019 ඔයාලගේ පේපර් එකයි 2017 පේපර් එකයි 2020 පේපර් එකයි 2018 පේපර් එක නම් මං ගාව නැහැ. මේ ඔය පේපර්ස් තුන තියෙනවා. ඒතර මේ පේපර්ස් තුන සාකච්ඡා කරන්න පුළුවන් අපිට. right? ඒතර මේ පේපර්ස් වල තියෙන MCQ ටිකයි ස්ට්‍රක්චර් ටිකයි සාකච්ඡා කරපුවාම ඒ හොඳටම ඇති කියලා මට හිතෙනවා. ICT පේපර් එක උත්තර ලියා ගන්න. ඊළඟට OS පාඩමට නෙට්වර්ක් පාඩමට අදාළ නෝට් ටික මම මේ මං ගාව තියෙන නෝට් ටික මම එවන්නම්. ඒතර ඒ ටික බලාගත්තාම ඒ නෙට්වර්කින් කොටසේ ප්‍රශ්න වලටයි OS ප්‍රශ්න වලටයි උත්තර ටික ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. right? ඒතර මට හරියටම දැනගන්න ඕනේ අරක තමයි. ER පාඩමෙන් එනවද නැද්ද කියන එක තමයි හරියටම දැනගන්න ඕනේ. right? ඒක මට අහලා පුළුවන් නම් කියන්න. එතකොට එහෙම වුණොත් එනවා කිව්වොත් අපිට ඒක කරලා ඉවර කරන්න පුළුවන්. හරි. මට මොන හරි මගේ අරුණු තැනක් තියෙනවද ඔයාලගේ පේපර් එකේ තමයි හරි අසයින්මන්ට් එකේ හරි තිබුණු අපිට කරන්න අමතක වෙච්ච තැනක් මොන හරි තියෙනවා නම් මට එහෙම මගේ අරුණු තැනක් තියෙනවා නම් chat box එකේ දාන්න බලන්න. පේපර් එකේ අසයින්මන්ට් එකේ තිබුණු මට කරන්න බැරි වෙච්ච තැන. තියෙනවනම් දාහල්ල මම මට අමතක වෙලා අතෑරිච්ච තැනක් තියෙනවද දන්නේ නැහැ. මම තරහ වෙන්නේ නැහැ. මේවා අතෑරිච්ච තැනක් තියෙනවනම් බූලින් සිම්ප්ලිෆයි කරන විදිහ මම කියලා දෙනවා. ඒක වෙනම දවසක් දාලා කරන්න ඕනේ මේ මොකද ඒකට එතන ලෝස් ටික ඔක්කොම කියලා දෙන්න ඕනේ. ඇක්සියම්ස් වගේක් තියෙනවා. ඒ ටික කියලා දෙන්න ඕනේ. ඒක මෙහෙම කරන්නත් බෑ. බෝඩ් එක පාවිච්චි කරන්න වෙනවා මට. ඒක නිසා ඒක වෙනම දවසක් දාලා මම ඊළඟ දවසේ ඒක එහෙම උනොත් කරන්න. කියන්නේ ඊළඟ දවසේ බූලියන් ලෝස් ටික සිම්ප්ලිෆයි කරන්න හැටි මම කියලා දෙන්නම්. හරි? ඒකට වෙනම දවසක් දාලා කියලා දෙනවා. වෙන මොනවද තියෙන්නේ? වෙන අමතක වෙච්ච දැන් අතෑරිච්ච දැන් පේපර් එක අහන්න. Microsoft projects නම් මට අහුනේ නෑ ඔයාලගේ පේපර්ස් වල තිබිලා. සිලබස් එක මේ පේපර්ස් වල තිබුණාද පාස් පේපර්ස් වල? MS project තිබුණාද? ප්‍රශ්න තිබුණාද MS project වලින්? මට නම් හම්බුන්නේ නෑ. එනවා කිව්වද? Microsoft projects ගැන නම් මට අවබෝධයක් නෑ වැඩි අත්‍තරම. Word වලින් අහලා තිබුණාද පේපර්ස් වල? පාස් පේපර්ස් වල? Word එනවා කිව්වද? Microsoft Word වලින් එනවා කිව්වද? Word එනවා කියනවා Word එක කරන්නත් පුළුවන්. ඒක නම් ලොකු දෙයක් නෑ Word ගැන. මොන කෙනෙක් ගොඩක් අය දන්නේ. මම දන්නේ මට මම ඔය සිලබස් එක ගැන පොඩි අවබෝධයක් ගත්තේ ඔය ඒවල තිබුණු පාස් පේපර්ස් වලින්. පාස් පේපර්ස් වල අහුවෙච්ච ටික තමයි මම කරේ. ඒකට අමතරව ඒක තමයි මගේ අර මොනවා හරි තියෙනවා කියන. කියන අනිවාර්යෙන් වෙනවා කිව්ව මොනවා හරි තියෙනවා නම් කරන්න පුළුවන්. Word එනවා කියවනම් Word වලට නෝට් එකක් වගේ ඉතින් හොයලා දෙන්න පුළුවන්. MS project ගැන නම් ඇත්තට මම දන්නේ නැහැ. ඒක මම ඉගෙන ගන්නකොට. MS project ගැන මම ඉගෙන ගන්නව නෑ. මම පුළුවන් වුණොත් මගේ
යාළුවෙක්ට හරි කාට හරි කියලා කතා කරලා මොනවා හරි ඔයාලට කොප්පියක් දාලා දෙන්න බලන්න. මයි කරගෙන නැහැ ඒකයි MS ප්‍රොජෙක්ට්. වෙන මොනවද තියෙන්නේ? ඊට අමතරව තාම හරි තියෙනවා. මෙන්න මේ පොත. Understanding computers today and tomorrow. right මෙන්න මේ පොත පාවිච්චි කරන්න පුළුවන්. මේකේ OS networking hardware software ඔක්කොම තියෙනවා. මම මේ පොත ඔයාලට share කරන්න මේ ලැබෙන්න සලස්සන්න. operating system වලට නම් මේ පොත තියෙනවා. ශිල්ප charts and galvin. හැබැයි මේ පොත ටිකක් බර වැඩි. concept ටිකක් ලොකු වැඩි. මේක නිසා මේ පොත නෙමෙයි මම අර පොත මේ පොත share කරන්න. understanding computers. මේ පොත බලාගෙන එහෙමනොත් ඔයාලා note ටිකක් හදාගන්න. මම ළඟ තියෙන note ටිකත් මම එවන්නම්.